right. As I pass overhead mama එයාලා පහු කරන් යනවා. Stop in their work එයාලගේ වැඩ නවත්තනවා. Stop in their work to hear my tread අහන්නට මම පහු කරගෙන යනකොට ඔවුන් නවත්තන ඔවුන්ගේ වැඩ. මොකටද නවත්තන්නේ? To hear අහන්නට my tread. tread එකන වචනයක් හම්බ වෙනවා අපිට. මොන පුතේ අලුත් වචනයක්. tread. T R E A D. tread කියලා එකක් තියෙනවා. ඔන්න ඒක තේරුම ලියා ගන්න පුතේ. T R E A D. tread කියලා කියනවා පුතේ the sound of walk. හොඳ. ඒක තේරුම ඉංග්‍රීසි වලින්ම ලියා ගන්න. ඔබටම හිතාගත්ත හැකි. I am not giving you the Sinhala meaning, right? You understand the meaning by English. English වලින්ම තේරුම ගන්න. tread කියලා කියන්නේ the sound of walk. මට යාළුවෙක් කියන්න බලන්න මොකද්ද එහෙනම්? මොකද්ද tread කියන්නේ? ඇවිදින හඬ. හරියටම හරි. Very good පුතේ. The sound of walk. දැන් ඔබ හොයන්න යන්න එපා. මොකක්ද එහෙනම් tread කියන්නේ? ඇවිදින හඬ. The sound of walk. Right? Tread. The sound of walk. Tread. ඒක අහන්නට තමයි ඔවුන්ගේ වැඩ නවත්තලා ඉන්නේ. Tread. Right? Some creatures. Creatures කියලා තියෙනවා පුතේ. Creatures කියලා කියන්නේ animals කියන එකමයි. ඕන් ලියා ගන්න. Creatures. creatures කියලා කියනවා පුතේ animals නැත්නම් beings මේ වචන ඔබ අහලා ඇති beings කියලා කියනවා පුතේ animals කියලා කියන්නේ beings creatures කියලා කියනවා beings කියලා කියනවා human being කියනවා මිනිස් වර්ගය right beings කියලා කියන්නේ ජීවීන් කියන අර්ථය ජීවීන් creatures කියලා කියනවා ජීවීන් කියලා කියන්නේ beings or animals right creatures beings or animals creatures sleep samaharu nidi some creatures sleep right and do not toil and toil කියලා වචනයක් හම්බ වෙනවා toilet එකේ අකුරු අඩු වෙලා නේද ඔව් et කියන එක අයින් වෙලා toilet බලන්නකො toilet කියන එකේ තේරුම නිකන් 100ට තේරුම නෙවෙයි ඒකේ මේ toilet එකේ තේරුම බලන්නකො work hard right නිකන් නෙමෙයි work extremely hard toilet එකට ගිහිල්ලත් ඒක තමයි කරන්න ගා තියෙන්නේ නේද work extremely hard බරපතල විදිහට වැඩ කරනවා work extremely ඒකනේ සද්ද බද්දෙම ඇහෙන්නේ work extremely hard හරි නේද අන්න toil කියලා පුතේ work extremely hard extremely කියන්නේ පුතේ very highly කියන එක අධික ලෙස extremely sorry අහලා ඇති ඔබ මොකක් හරි ඔබ අතින් වැරද්දක් වුණා ඔබ කියන I'm sorry අනේ කනගාටුයි ඒ කනගාටුයි කියන එක නිකන් මේ ඇත්තටම කනගාටු වෙන අපි කියන extremely sorry අනේ extremely sorry අනේ ගොඩාක් කනගාටුයි මෙන්න ගොඩාක් කියන එකට තමයි extremely කියන එක පාවිච්චි කරන්නේ work extremely hard ඔව් ගොඩාක් මහන්සිලා වැඩ කරනවා කියන තමයි පුතේ toil කියලා කියන්නේ එතකොට ඔබ මේක ලියලා තේරුමත් ලියන්න එපා සිංහලෙන් work extremely hard දන්නේ නැති වචනයක් තිබ්බොත් ඒකේ විතරක් පොඩ්ඩක් ලියා ගන්න. extremely දන්නේ නැත්නම් ගොඩක්. එච්චරයි. ඔබ work කියන එක දාන්නවා hard කියන එක දාන්නවා එනවා. ගොඩක් මහන්සිලා වැඩ කරනවා. toil. right secure කියලා කියනවා පුතේ. right security බහලා ඇති. secure කියන්නේ safe කියන එකනේ ආරක්ෂිතයි. secure and warm beneath the soil. ඒ පොළොව යට පුතේ safe secure. ඔන්න ලියා ගන්න secure. secure කියලා කියන්නේ පුතේ safe කියන එකමයි. ඔය දෙකම දන්නේ නැත්නම් ඒක තේරුමක් ලියා ගන්න නේද? secure කියලා කියන්නේ safe කියන එක. ආරක්ෂිතයි කියන්නේ. ඔව් no harm. මේකේ ඕනනම් explain කරහැකි ඉංග්‍රීසි වලින්. ඔව් no harm. no harm. harm කියන්නේ හානි කරයි කියන්නේ. එහෙනම් no harm කියන්නේ හානි නැහැ. හානියක් නැහැ. secure. safe. right? safe no harm කියලා කියන එක no harm secure ඊළඟට පුතේ warm කියලා කියන්නේ high temperature right warm කියලා කියන පුතේ මොකද්ද temperature right warm කියලා කියන්නේ උණුසුම් කියන එකනේ නේද warm කියලා කියනවා high temperature නැත්තම් temperature උෂ්ණත්වය එහෙම ලියා ගන්නකො අපිට තේරෙන මට්ටමට නේද
temperature. warm කියලා කියනවා temperature. warm. ඒ පොළව යට උෂ්ණත්වයක් තියෙනවා ආරක්ෂාවක් තියෙනවා. ඔය තියෙන්නේ beneath the soil. මේ වචනේ ඔබට හම්බෙලා තියෙනවද beneath කියන එක? beneath කියලා කියන්නේ පොතේ under කියන එක. එච්චරයි. අය ලියන්න එපා යට කියලා. beneath කියලා කියන්නේ under. right? beneath the trees ගස් යට. right? beneath the trees ගස් යට. under. right? secure and warm beneath the soil. Sometimes සමහර වෙලාවට a fork කියලා කියන පොතේ මුල්ලුවට අපි fork කියලා කියන්නේ instrument එකක් tool එකක් පොළව හාරන්න පාවිච්චි කරන අපිට fork කියන එකේ තේරුම ලියව හැකි. දැන් හිතන්නකෝ ඔබ fork කියන එකේ තේරුම දන්නේ නැහැ කියලා. එහෙම තියෙනවා. a tool දැන් ඔබට ඉංග්‍රීසි වලින් මෙහෙම කියව හැකි. a tool right? a tool used to right? dig the soil. dig the soil. ඔච්චරයි. ඩික්ෂනරි තියෙන්නේ ඔන්න ඔච්චරයි පොතේ. ඉංග්‍රීසි ඔයාලා මම පුතා දැන් ටික ටික ඉංග්‍රීසි ඩික්ෂනරි වලට යන්න. සිංහල ඩික්ෂනරි වලින් දැන් මිදෙන්න ඕන කාලේ. fork කියලා කියන්නේ a tool උපකරණයක් used to dig the soil. පොළව හාරන්නට පාවිච්චි කරන. එච්චරයි. අය ඒකේ මේ මුල්ලුව කියන තේරුම ගන්න ඕනේ නැහැ. නේ? ගැරු පොටක් කියනවා. නේද? a tool used to dig the soil. පොළව හාරන්නට පාවිච්චි කරන උපකරණයක්. ඒ තේරුම දැනගත්තාම ඇති. right? ඔබත් මේ තේරුම ලියා ගන්නවා විදිහට. ඉංග්‍රීසි වලින් ඔහොමයි ගන්නෙ. fork. spade කියලා කියන පොතේ අපි spade කියලා කියන්නේ ඕකමයි. spade කියලා කියන්නේ a tool used to dig the soil. scope එක කියලා සිංහලෙන් තේරුම ඕනේ නැහැ. spade කියලා කියන්නේ a tool used to dig the soil. මේකමයි පුතේ. spade කියලා කියන්නේ a tool used to dig the soil. A tool, right? dig the soil. පොළව හාරන්න පාවිච්චි කරන උපකරණයක්. right? A tool used to dig the soil. spade. scope කියලා අපි සිංහලෙන් කියනවා. අර නැමිලා වගේ අර මේ සවලක් වගේ ඒකට කුඩා අතට ගන්න අර අතින් මිටක් තියෙන සවලක් වගේ ඔහොම නැමිලා තියෙන්නේ. නේද? scope. right? intrude කියන එකට ලියා ගන්න තේරුම intrude කියන එකට INTRUDE අද හොඳ vocabulary එකක් develop වෙනවා නේද? intrude කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන පොතේ right? come into a place. ඔන්න බලන්න මට මේක තේරුම කියන්න අපේ යාළුවෙක් ඈ. දැන් අපි intrude කියන එක තේරුම දන්නේ නැහැ. ඉංග්‍රීසි වලින් තේරුම හොයනවා. come in to a place, come into a place, right? තැනක් sorry. තේරුම කියන්නේ නැහැ මං. come into a place, right? කොහොමද කියන්නේ? place or situation. place වෙන්න පුළුවන්, situation වෙන්න පුළුවන්. situation. දැන් අපි කියමුකෝ situation කියන එකේ තේරුම දන්නේ නැත්නම් බය වෙන්න එපා පුතේ. O කියලා කියන්නේ මේ දෙකම එකම තමයි. place or situation. එකම කියන්නේ තේරුම එක නෙමෙයි වෙන්න පුළුවන්. ඒ දෙකෙන් එකක් කියවනම් ඇති. place or situation. right? බලමු මොකද්ද මේ කියන්නේ කියලා. situation where you are uninvited. where you are uninvited. බලන්න අපේ යාළුවෙක් මට මේක තේරුම කියන්න. not invited, uninvited. come into a place or situation where you are uninvited. එහෙනම් මොකද්ද intrude කියන එකේ තේරුම? අනිත් ආරාධනකින් තොරව යන්නේ. ඇහුනේ නෑ පුතේ, නැවත කියන්න. repeat please. වැරදුනාට කමන්නේ නැවත කියන්න පුතේ. මොකද්ද කියන්න බලන්න. come into a place or situation where you are uninvited. කියන්න පුතේ.
කවුරු හරි යාළුවෙක් කියන්න මට. එහෙම එකපාර බැයි නම් කොටසෙන් කොටස ගලපන්න බලන්න. මොකද්ද පුතේ? come into a place කියලා කියන්නේ. come into a place කියලා කියන්නේ මොකද්ද? අමාරුද තේරුම් ගන්න? තැනකට එනවා. come into a place. in කියන්නේ තුල, to කියන්නේ ට, into කියන්නේ නම් තුලට. come into a place. තැනකට එනවා. or situation. situation කියන්නේ පුතේ අවස්ථාවක්. වාතාවරණයක්. මොකක් හරි අවස්ථාවකට තැනකට ඔව් එනවලු where කියන එකෙන් කරේ මේ ස්ථානය විස්තර කරන්නයි මේක පාවිච්චි කළේ. අපි where කියන කෙනාට තේරුමක් ගන්නෙ නැහැ. you are uninvited. මේ පුතේ passive voice වාක්‍යය. ඈ ආරාධනාවකින් තොරව. ආරාධනාවකින් තොරව. අන්න හරි පුතේ. come into a place or situation where you are uninvited. ආරාධනාවකින් තොරව. දැන් you are invited කිව්වොත් ඔබට ආරාධනා කරනවා. you are uninvited කියන්නේ ඔබට ආරාධනා නොකරම ඔබ තැනකට එනවා. එහෙනම් intrude කියන එකේ තේරුම වෙන මොකවත් ලියන්න යන්න එපා. come into a place or situation where you are uninvited. එච්චරයි. come into a place without invitation. මේක අපිට කෙටියෙන්ම කියව හැකි come into a place without an invitation. ආරාධනාවක් තොරව තැනකට එනවා. that is intrude. ඒ කියන්නේ බලහත්කාරයෙන් කඩා වදිනවා. අපිට ඔකට සිංහලෙන් කියව හැකි තැනකට බලහත්කාරයෙන් කඩා වදිනවා. හරිනේ? intrude. මේ අපි 2017 අවුරුද්දේ 13 වෙනි ප්‍රශ්නේ පුතේ කතා කරන්නේ. අපි සමහර යාළුවෝ දැන් ජොයින් වුණා වගේ දැක්ක නිකන් අපි කතා කරන්නේ පුතේ 2017 අවුරුද්දේ 13 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ. poem එකක්. poem එකේ අපි මැද හරිය සාකච්ඡා කරන්නේ. upon their sometimes a fork or spade intrudes. ඒ කියන්නේ සමහරලාට පොළව ඇතුළට එනවලු මුල්ලු, ස්කෝප් නේද? මේවා පොළව ඇතුළට අනවසරයෙන් එනවා. ඒ කියන්නේ කවුරු හරි මිනිස්සු මේ හාරනවා. එතකොට මේ පොළව යට මෙයාලා ඉන්නකොට මෙයාලා පේන උඩින් අනවසරයෙන් මෙව්වා එනවා පල්ලෙහාට. හරිද? upon කියන්නේ on කියන එකට සමාන පදයක්. බලන්න පුතේ. upon කියන එක සිනොනිම් එකක් වෙනවා on කියන එකට. බලන්නකෝ. නේද? beneath කියුවා නිකන් under කියන්න. upon කියනවා පුතේ on කියන්න. right? on their earthly solitudes. earthly කියන්නේ පොළවේ කියන්නමයි. right? earthly. right? පොළවට අයිති. solitudes කියලා කියන්නේ පුතේ. right? solitudes එකට මම තේරුම දෙන්නම්. the state of being alone. solitude. මම මේ ඔක්කොම දෙන්නේ නැහැ. කීපයක්වත් අපි තේරුම් ගමු. solitude කියලා කියනවා අපි එක වචනේ ගමු. the state of being alone. the state කියන්නේ තත්වය කියන්නේ පුතේ. being කියන්නේ ඔතන වීම කියන්නේ. being. being alone. alone කියන්නේ තනියම කියන්නේ. the state of being alone. එහෙනම් පුතේ හුදකලා තනියම සිටීමේ తত্ত্বය හුදකලා බව. solitude කියලා කියනවා පුතේ. solitude නේද තියෙන්නේ? ඔව්. solitude. right? solitude කියලා කියනවා පුතේ. මේකට ගත්ත එකේ සමාන පදයක් තියෙනවා පුතේ ඔන්න isolate කියලා කියනවා. right? සමාන පදයක් දෙන්න. isolation. කියලා කියනවා. හුදකලා බව. isolation. solitude කියලා කියනවා. isolation කියලා කියනවා පුතේ. the state of being alone. හුදකලා තත්වය. state කියන්නේ තත්වය කියන්නේ. being alone කියන්නේ හුදකලා වීම. තනිවීමට තමයි being alone කියලා කියන්නේ. හරිද? දැන් මම ඔබට මේ being කියන එක හැදිච්ච හැටි මෙතන මතක් කරන්න. be කියන ක්‍රියාපදයක් හැටියට තේරුම් 3යි. ඔන්න බලන්නකෝ මේව හැදෙන හැටි. අපිට අද මේ poem එක විතරක් කතා කරත් ලොකු දේවල් ඉගෙන ගන්න තියෙනවා. be කියන එක ඇතුලේ මේකත් ක්‍රියාපදයක් විදිහට ගත්ත හැකි. be කියන එක verb එකක් විදිහට ගන්න. be කියන එක හරිද පුතේ noun එකක් විදිහට ගන්න. be කියන එකම adjective එකක් විදිහට ගන්න. ඔන්න තේරුම්. right? verb එකක් විදිහට ගත්තොත් be කියන්නේ පුතේ වෙමින් කියන එක. be නෙමෙයි මෙතන
being නේද මම මේ be කියලා ලියලා තියෙන්නේ මෙතනට being කියලා එන්න ඕනේ B E I N G ඒ මොනවාද වදින්නේ B E I N G B මම මේ කතා කරන්නේ මේ poem එකේ උත්තර ලියා ගන්න නෙමෙයි සියලු poem ගොඩ දා ගන්න මේ support එකක් දෙන්නේ being කියලා කෙනා verb එකක් විදිහට එනවා පුතේ right verb එකක් විදිහට එනවා min කියන තේරුම දෙන්න වෙමින් හරි නේද ඔන්න being කියලා කෙනාගේ තේරුමක් තමයි වෙමින් noun එකක් විදිහට මෙයාගේ තේරුම එනවා පුතේ වීම අර වගේම තමයි හරිද adjective එකක් විදිහට මෙයාගේ තේරුම එනවා පුතේ හොඳ සිහියෙන් ඉන්න කෙනා අවබෝධයෙන් ඉන්න කෙනා මේවා තේරෙනවා වෙන සිද්ධ වෙන හරිද සිද්ධ වෙන සිද්ධිය අන්න ඒ වගේ වෙන වෙමින් වීම වෙන සිදු වෙන හරිද එහෙනම් being alone කියන්නේ පුතේ alone කියන්නේ තනි හුදකලා alone කියලා කියන්නේ තනි නැත්තම් හුදකලා එහෙනම් being alone කියලා කියන්නේ තනි වීම බලන්නකො මේ noun තේරුම ගත්තේ තනි වීම එතකොට off දාපු ගම off ගේ තේරුම් ටික දන්නව නේද පුතේ ඔව් මම මේ එකම නැවත මතක් කරන හොඳට තේරුම් ගන්න ඔයාලා off කියන නිපාත පදේ හරි නේද off කියන preposition එකට තේරුම් කීපයක් තියෙනවානේ එකක් තමයි පුතේ ගේ කියන තේරුම off කියලා කියනවා එක තේරුමක් ගේ off කියනවා ගේ අනිත් එක තමයි හි අනිත් එක තමයි වල හරිද ගේ හි වල ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ නේද ඔව් දැන් මම කියනවා right ඔන්න බලන්න off කියන කෙනාගේ යෙදෙන හැටි right hand of the dog hand of the dog බල්ලගේ අත ඊළඟ මම කියනවා right root ඒ මොකක්ද උනේ hand of the dog hand of the dog මෙතනට එනවා පුතේ root of the tree root of the tree මම අනිත් එකෙන් ගන්නවා leaves of the tree ඔන්න බලන්න තේරුම් තුන පුතේ අපේ යාළුවෝ මේක අල්ලා ගන්න hand of the dog හරිද hand of the dog කිව්වොත් මම ඔබට නිතර කියලා තියෙනවා තේරුම ගන්න මෙහෙ ඉඳලා the dog කියන්නේ බල්ලා of කියන්නේ ගේ එහෙනම් බල්ලාගේ අත බලන්නකො මේ ඉංග්‍රීසි සිස්ටම් එක අල්ලගත්තාම මේව හරිය ලේසි hand of the dog බල්ලාගේ අත එහෙනම් මෙතන of කියන්නේ ගේ කියන තේරුම root of the tree අපි කියන්නේ නැහනේ ගසගේ මුල කියන්නේ නැහනේ මේ the tree කියන්නේ ගස of කියන්නේ ගේ root කියන්නේ මුල එහෙනම් ගසගේ මුල නෙමෙයි මෙයාට ගන්නේ he කියන තේරුම අන්න එහෙනම් මොකද්ද ගසෙහි මුල හරිද මෙතනට එනකොට පුතේ මේ දෙකම ගන්න බෑ ගසගේ කොළ කියන්නෙත් නෑ ගසෙහි කොළ මේක පොඩි මිස්ටේක් එකක් තියෙනවා මෙතනට එන්න ඕනේ පුතේ S අකුරක් S අකුර ළඟම කියලා හිතන්නේ leaves of the trees අන්න මෙතන තියෙන්නේ ගස්ගේ කොළ කියන්නත් බෑ ගස්හි කොළ කියන්නත් බෑ අන්න ගස් වල කොළ එහෙනම් පුතේ මෙතන of කියන්නේ වල කියන තේරුම ගස් වල කොළ හරිනේ එහෙනම් of කියලා තේරුම එතකොට මෙතන අපිට ගැළපෙන තේරුම හොයාගන්න being alone කිව්වේ තනිවීම එහෙනම් of කියන්නේ තනිවීමගේ තනිවීමෙහි තනිවීම වල මේකම තේරුම ගන්න පණ තියෙන කෙනෙක් ආවොත් ගේ පණ නැති එකක් ආවොත් හි පණ නැති ගොඩක් ආවොත් වල මෙතන තියෙන being alone කියන්නේ පණ නැති එකක් එහෙනම් තනිවීමෙහි තනිවීමේ තනිවීමෙහි කියන්නේ තනිවීමේ state කියන්නේ తත්වය එහෙනම් මෙහි ඉඳලා තේරුම ගන්න දැන් ඉංග්‍රීසි වාක්‍යයක තේරුම ගන්න ඕනේ වාක්‍යයේ අග ඉඳලා
එතකොට අපි සිංහල එකක් ඉංග්‍රීසි වලට පරිවර්තනය කරද්දි කරන්න ඕන මොකද්ද? සිංහලෙන් කියන්න ඕන එකේ අනිත් පැත්තේ ඉඳලා තමයි මුලට කියන්නේ. දෙක දෙපැත්තට තියෙන්නේ. නේ? දැන් තනිවීමේ తත්වය කියන කියපුවම తත්වය තමයි මුලින් ලියන්නේ ඉංග්‍රීසි වලින්. තනිවීමේ తත්වය. එහෙ අග ඉඳලා තමයි මෙහාට ගන්න. తත්වය ඉස්සලාම ලියනවා. The state he of තනිවීම being alone. ඒකට කියනවා solitude නැත්නම් isolation. වැඩිපුර කතා කරනවා නේද? downward කියන්නේ පුතේ පහළට කියන්නේ. downward the branching tree roots branching කියලා කියන්නේ පුතේ අතු සහිත branching tree roots කියන්නේ ගස්වල මුල්. අපි දැන් මෙතන හම්බුණා අපිට නේ tree roots කියන එක. ඔව් පහළට තියෙන ගස්වල මුල් spread කියන්නේ පැතිරලා තියෙනවා. spread වෙනවා කියලා කියන්නේ පැතිරලා තියෙනවා. හරිනේ? ගස්වල මුල් පොළොව යටටනේ පැතිරලා තියෙන්නේ. into the country of the dead මලවුන්ගේ ලෝකය. ඔව් මලවුන්ගේ රට country of the dead. හරිනේ? dead කියන්නේ මැරුණු කියන්නේ. ඔව් dead කියලා කියනවා මැරුණු කියන්නේ. dead body කියලා කියන්නේ මල මිනිහට නේද? dead ඒක හැදෙන්නේ පුතේ මෙහෙමයි. died ඔව් die කියන්නේ මැරෙනවා. die කියනක verb එක මැරෙනවා. හරිද? ඊට පස්සේ died මැරුණා කියන්නේ past form එක. එතකොට මේකට ගත්තා අපිට dead මැරුණු dead මේ past participle එක. died dead. die කියන්නේ මැරෙනවා. died කියන්නේ මිය ගියා past form එක. dead කියලා කියනවා past participle එක. ඔව් මැරුණු. මොකද dead කියලා කියන කෙනාට තේරුම් දෙකක් තියෙනවානේ. එකක් මැරිලා අනිත් එක මැරුණු. ඔය ඕනම verb එක තුන්වෙනි ගොඩ past participle එකට තේරුම් තුනක් මේ දෙකක් තියෙනවා. එකක් තමයි ලා කියන අර්ථය. දැන් go went gone go යනවා went ගියා gone කියලා කියන්නේ ගිහිල්ලා නැත්තම් ගියපු gone trip ගියපු trip එක. හරිද? ගිහිල්ලා කියන්නත් පුළුවන්. දැන් write කියලා ගත්තොත් පුතේ write කියන්නේ ලියනවා. WRITE write කියන්නේ ලියනවා. හරිද? wrote කියලා කිව්වේ past එක. ලිව්වා. ඒතර written කියලා එනවා past participle එක. මෙන්න මේ written කියන කෙනාට තේරුම් දෙකක් තියෙනවා. ගිහිල්ලා කියන තේරුම විතරක් නෙමෙයි. written කියන කෙනාට පුතේ ලියලා කියලා කියන්නත් පුළුවන්. ලියපු written letter ලියපු ලියුම written letter. හරිද? එහෙනම් මෙතන dead කියලා කියන පුතේ මැරුණු dead leaves මැරුණු කොළ. හරි. මෙතන කියන්නේ පුතේ නම් country of the dead කියන්නේ මැරුණු රට තුලට deep down උඟක් ගැඹුරට පහළට the buried කියලා කියන්නේ පුතේ වල දාපු bury. මෙන්න මේක හොඳ ස්පෙෂල් වර්ඩ් එකක්. මම මේ ටික පුතේ ක්ලියර් කරනවා. ඔයාලට දැන් ඒක අහුවෙන්න ඇති. බැරි කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ වර්ඩ් එක පුතේ හොඳට මතක තියාගන්න ලියාගන්න. BURY මේ වචනේ ප්‍රොනවුන්ස් කරන විදිහත් එක්කම ලියාගන්න පුතේ. BURY මේක ප්‍රොනවුන්ස් කරන්නේ බෙරි කියලා. ස්පෙෂල් ප්ලේස් එකක් ඉඳලා ඒව ලියාගන්නට කමන්නේ. බෙරි කියන්නේ වල දානවා. right බෙරි. එහෙනම් මෙතන කියන්නේ පුතේ buried කියලා කියන්නේ වල දාපු. buried rocks මේ පර්වත නැත්නම් ගල් and stones are like ඒවා වගේලු like කියනවා වගේ කියන උතන පුතේ earth's gigantic bones පොළවේ gigantic කියන්නේ විශාල කියන්නේ gigantic කියලා කියන පුතේ ඔව් large කියන්නේ gigantic කියලා කියන්නේ පුතේ gigantic කියලා කියන්නේ ඔව් very large නිකන් large නෙමෙයි පුතේ very large ඉතා විශාල very large gigantic කියලා කියනවා very large. එතකොට bones කියලා කියන්නේ අස්ථි ඇටකටු. එහෙනම් like කියලා කියන්නේ වගේනේ. මේ like කියන කෙනාට තේරුම් දෙකයිනේ පුතේ. එකක් ඔයාලා දන්නවා කැමති කියන්නේ. like කියලා කියනවා කැමති කියන්නේ. right? එක තේරුමක් කැමති අනිත් තේරුම වගේ. වගේ කියන්නත් කියනවා අපි දන්න තේරුම තමයි කැමති කියන්නේ නේද?
කැමති. අනිත් තේරුම තමයි වගේ කියන්නේ. වගේ like කියන කෙනාට. හරිද? මම මේකට එක්සැම්පල් එකක් දෙන්න. මේවා තේරුම් ගන්න පුතේ. මම කියනවා I like you. මම ඔයාට කැමති. I like you. right? එහෙම කිව්වොත් I am like you. මේ මොකක්ද? I am like you. මේක මම ඔබට මතක තියාගන්න කාරණාවක් කියන්න. සාමාන්‍යයෙන් මේ am is are was were will අපි be form කියලා කියන්නේ පුතේ. linking verbs කියනවා is family කියනවා. මෙන්න මේ is family word එකකින් පස්සේ right අපි මම කියනවා be form කියලා. මේ be form එකකින් පස්සේ පුතේ එන්න පුළුවන් වචන දෙකක් මතක තියාගන්න. එකක් තමයි adjective එක right adjective එක අනිත් එක තමයි noun එක right අනිත් එක noun එක හරිද be form එකෙන් පස්සේ එන්න පුළුවන් be form එකෙන් පස්සේ එන්න පුළුවන් පුතේ එක්ක adjective එකක් නැත්නම් noun එකක් දැන් මම උදාහරණයක් මේකට කියනවා පුතේ I am tall මං උසයි හරිද මම ඊට පස්සේ කියනවා I am a teacher මම ගුරුවරයෙක් හරි එතකොට පුතේ මේ tall කියලා කියපු කෙනා adjective එකක් මේ බලන්නකො මාව විස්තර කරන්න තමයි දැම්මේ එතකොට teacher කියලා කියපු කෙනා noun එකක් මම කියන්න ගියේ be form එකකින් පස්සේ එන්න පුළුවන් adjective එකක් නැත්නම් noun එකක් එහෙම නැත්නම් තියෙන්න පුළුවන් පුතේ මොකද්ද කෙලින්ම verb ing එහෙම නැත්නම් තියෙන්න පුළුවන් මෙයාට verb ing ඒ කියන්නේ ක්‍රියාපදයක් එන්න පුළුවන් පුතේ අගට ing ඇවිල්ලා බලන්න be form එකකින් පස්සේ එන්න පුළුවන් අවස්ථා ටික එතකොට කියවියගේ I am teaching on example එක මේ බලන්නකො I am teaching මේ තියෙන්නේ adjective එකක් ඇවිල්ලා noun එකක් ඇවිල්ලා මේ තියෙන්නේ right ඊළඟට පුතේ මොකද්ද verb ing ඇවිල්ලා එතකොට බලන්න am එකෙන් පස්සේ I am දාලා like තිබුණොත් is like are like was like will be like හරිද ඔය මොකක් හරි තිබුණොත් මතක තියාගන්න like කියන්නේ කැමති කියන එක නෙමෙයි මොකද like කියන කෙනා මෙතන verb එකක් විදිහට නෙමෙයි action එක ගන්න මං ආයෙත් පාරක් කියන්නම් be form එකෙන් පස්සේ වචනකින් be form එකෙන් පස්සේ like කියලා තිබුණොත් be form එක දන්නවා ඔයාලා am is are was were නේද has been have been had been can be must be should be maybe ඔය තියෙන be form එක අපි is family කියලා කතා කරගත්තේ ඒකකින් පස්සේ like තිබ්බොත් පුතේ එයාගේ තේරුම මෙයා verb එකක් විදියට නෙමෙයි හරිද එහෙනම් verb එකක් එනවා නම් පුතේ ing එන්න එපා මේ බලන්නකෝ is family එකෙන් පස්සේ verb එකක් එනවා නම් ing එනවා මේ මුන්න හෙට ing නෑනේ ඒ තිබ්බා කියන්නේ මේක තේරුම verb එකක meaning එක නෙමෙයි තියෙන්නේ එතකොට තේරුම මොකද්ද පුතේ වගේ කියන එක I am like you මං ඔයා වගේ I like you කියන්නේ මං ඔයාට කැමතියි I එකෙන් පස්සේ subject එකෙන් පස්සේ like තිබ්බොත් කැමති. හැබැයි be form එකකින් පස්සේ like තිබ්බොත් පුතේ තේරුම එන්නේ වගේ. I am like you මං ඔයා වගේ. I was like you මං ඔයා වගේ හිටියා. I will be like you මං ඔයා වගේ සිටීවි. I have been like you මං ඔයා වගේ ඉඳලා තියෙනවා. නැත්නම් මං ඔයා වගේ වෙලා තියෙනවා. I can be like you මං ඔයා වගේ වෙන්න පුළුවන්. I must be like you මං ඔයා වගේ විය යුතුමයි. I may be like you මං ඔයා වගේ වෙන්න ඉඩ තියෙනවා. බලන්නකො right ඔන්න like කියන කෙනාගේ හම්බෙන තැනේදී මම ඒ ඔක්කොම මතක් කරලා දෙනවා ඔයාලට right මේ එක poem එක ඇතුලේ පාඩම් ගොඩක් කතා කරනවා right එහෙනම් මෙතන කියනවා I like අන්න බලන්නකො මේකේ තියෙන්නේ I like නේ හොඳට බලන්න අපේ යාළුවෝ මේකේ තියෙන්නේ I like දැන් මට කියන්න අපේ යාළුවෙක් I like කියලා තියෙන්නේ. දැන් මෙතන තේරුම කැමති කියන එකද වගේ කියන එකද? හා කියන බලන්න ඉක්මනින්ම.
වගේ කියන එක. ඇයි මම ඔබට කීවා be form එකෙන් පස්සේ like තිබ්බොත් වගේ කියන තේරුමයි තියෙන්නේ. are like මෙන්න මේ වගේලු earth's gigantic bones පොළවේ තියෙන විශාල අස්ති වගේලු. In the dark kingdom අඳුරු රාජධානියේ underground පොළව යට how many marvelous things are found. marvelous කියන්නේ පුතේ පුදුම කියන්නේ surprise කියන්නේ marvelous. how many marvelous things කොච්චර පුදුම දේවල් are found හම් වෙනවද. මේ තමයි ජේම්ස් රීව්ස් ගේ poem එක. දැන් මම පුතාලට මම විනාඩි 5ක විනාඩි 5යි 5 minutes දැන් ඔන්න විනාඩි 7කින් 6කින් අන්න හරි right විනාඩි 6කින් off වෙනවා. ඒ විනාඩි 6 ඇතුළත නෑ 10ක් දෙන්න. ඔයාලා join වෙන්න මේක off වුණාට පස්සේ join වෙන්න හරි නේද? ඒ අතරතුරේ විනාඩි 10කින් මේ පිළිතුරු ටික ඉවර කරන්න බලන්න. මම උගුත් උත්තර දෙන්නේ නැහැ. try කරන්න බලන්න 5න් කීයකට හරියයිද බලන්න. right okay now we start. දැන් පටන් ගන්න බලන්න. ඒට කලින් මොනවද ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න.